කතාව. අයිබෝවන් සත්‍ය කතාව. අද මාතේ කතා කරන්න ඉන්නේ භූමි හරීන්ද්‍රන්. අයිබෝවන්. අයිබෝවන්. කකුල මැද්දේ මොකද්ද තියෙන්නේ කියලා ලොකු ප්‍රශ්නයක් දැන්. සෑහෙන දෙනෙක්ට. ඇයි ඕක ගැන විතරයි අහන්නේ? මෙච්චර ලස්සන ඇඟක් තියෙනවා, මෙච්චර ලස්සන මූණක් තියෙනවා, ඔය වගේ කතා කරන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒත් ඒ ගැන අහන්නේ ඇයි? අපි ඒක කොහොමද කියන්නේ? ගොඩක් මිනිස්සුන්ට තියෙන කුණු රසයනේ තියෙන්නේ. කෙනෙක් දිහා දැක්කහම දැන් ලස්සන කෙල්ලෙක් දැක්කොත් ඇඟ පේන්න ඇඳගෙන ඉන්න. මේකට කවුරු ගහනවා ඇතිද? මේක අනිවාර්යෙන් බඩුවක් වෙන්න ඇති. ගාන කීයද? ඒතර කොල්ලෙක් ලස්සනට ඇඟ හදාගෙන ඔහොම හොඳ සාර්ථක ජීවිතයක් කියන්නේ ලස්සනට ඉන්නවා දැක්කොත් එහෙම මම මොකෙක් වෙන්නේ නැද්ද? දැන් අපි දැකලා තියෙන සමහර රියැලිටි වැඩසටහන් වලින් ජයග්‍රහණය කරලා එන ලස්සන කොල්ලොන්ට කෙල්ලොන්ගේ මනාපය වැඩිපුර තියෙනවා නම් ඒ කොල්ලව දාගෙන ඉතින් විනාශ කරනවානේ. ඒ වගේ කවුරු හරි කෙල්ලෙක් දැන් අපි දකිනවා රූපරාජිනී තරංග වලින් දිනගෙන ආපු අය මේක එහෙනම් හොඳට අල්ලලා ඇති. මේක බඩුවක්. කියන්නේ පුද්ගලයාගේ දක්ෂතාවය, මානුෂීය වටිනාකම් එතකොට මොන වගේ දේවල්ද කරන්න පුළුවන්, කොච්චර ශක්තියක්, ආත්ම ශක්තියක්, ධෛර්යයක් තියෙනවද, කොච්චර කැපවීමක් කරලා තියෙනවද තමන් මේ ඉන්න තැනට එන්න, එවන මේ අදාළ වෙන්නේ. කෙනෙක් විඳිනවා දැක්කහම විඳවන මිනිස්සුන්ගේ කුහකත්වය එළියට එනවා. ඒක හරි අමාරුයි දරාගෙන ඉන්න ලංකාවේ ගොඩක් මිනිස්සුන්ට. ඉතින් ඒක තමයි දැන් ගොඩ දෙනෙක්ට මගේ කකුල් දෙක අස්සෙත් මොකද්ද තියෙන්නේ කියන එක ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. ඔයාට පොඩි කාලේ නම් ඔයා හිතුවේ මොකක්ද? ඔයා ඉපදින්නකොට වගේ අම්මා තාත්තා කියන්නේ නැත යන්නේ අපිට පොඩි කොල්ලෙක් හම්බුණා, ලොකු ජීවිතයක් අපි කොහොමද බඳලා දෙන්නේ, ඔය වගේ දේවල් ඔක්කොම ඒගොල්ලෝ හිතනවානේ. අම්මා තාත්තලා වුණාම ඒගොල්ලෝ හිතන්නේ විදියක් තියෙනවා. ඒක දැන් මාරු වෙනවා ටික ටික. ගෙදර කොහොමද? මුල් කාලේ දැන් ඉස්කෝලේට මම කාන්තා චරිත කරලා තිනවා නාට්‍ය රංගපානකොට, වේදිකා නාට්‍යවල. ඉතින් ඒකෙච්ච ලොකු ගානක් තිබුණේ නැහැ. තාත්තට මං කොණ්ඩේ වවන එක ප්‍රශ්නයක් වුණෙත් නැහැ. දැන් අම්මා කොණ්ඩේ කපපන් ඒකයි මේකයි කියලා කියනකොට ඒක ඕක විලාසිතාවක් නේ, කොණ්ඩේ වවපු දෙන්න ඔය වගේ. බොහොම නියුට්‍රල් තත්ත්වයක් තිබුණා කාලයක්. නමුත් මම කියන පුද්ගලයාගේ හැබෑ රූපය අඳුනගත්ත දවසේ ඉඳන් චුට්ටක් නෙමෙයි යම්කිසි යුද්ධමයකාරී තත්ත්වයක් ගෙදර තිබුණ නැත්තේ නෑ. ඒක එක තැනකදී අපි කියන්නේ පීක් පොයින්ට් එකක් කියලා. කාටද අමාරුම දේ තාත්තට දාන්න? අම්මගෙන් තමයි. ඒ කියන්නේ එක පැත්තකින් මම ගත්තහම අම්මගේ තාත්තගේ ක්වොලිටිස් දෙකේම මික්ස් එකක්. ඒක හැමෝම කියනවා. කට වලිදා ගන්න එක ඒ ඔක්කොම ගත්තම අම්මා වගේම තමයි. එහෙනම් හිතලා බලන්න. ඉතින් ඒක ඔව් ඒක සෑහෙන ලොකුවට ගියා. අපි අතර ගිය ආගියුමන්ට්ස් එහෙම සෑහෙන බොහොම තදට ගිය අවස්ථාවන් තිබුණා. හැබැයි දැන් වෙනකොට මගේ තාත්තා නෑ. අම්මා විතරයි ඉන්නේ. අපි දෙන්න හොඳ යාළුවෝ. ඉතින් කියන්නේ දැන් එයා වාව දුව විදියට බලන්න. දුවටත් වැඩිය අම්මට දැන් මම ඇවිල්ලා දැන් අපි දෙන්නට හොඳ යාළුවෝ දෙන්නේ. ඒ වගේම එයාට මම ඇවිල්ලා මේ ලෝකේ දැන් ඉතුරු වෙලා ඉන්න එකම බැඳීම. ඉතින් අපි දෙන්න ගොඩක් හරි යාළුයි, ආදරේ. දැන් හවසට උදාහරණයකට ගත්තම කෝල් කරාම මම කියනවා කොහෙද බං ඉන්නේ? ඒකට මම කියනවා ඇයි උඹ ආන්නේ? නෑ ඉතින් බලන්න එපා. උන් ඉන්න ඔච්චරයිනේ. කොහෙද ඉන්නේ උඹ? ඒ වගේ අපි හරි අර නිකන් යාළුවෝ දෙන්නෙක් අතර යන කන්වර්සේෂන් වගේ තමයි යන්නේ. ඒක කාලයක් තිබ්බනේ ඔයා පපුව ගැට ගාගෙන ගියා ගෙදර යනකොට. මුල් කාලේ. ඇයි? ඒගොල්ලෝ පිළිගන්න කියන්නේ එකක් මං පියවරසත්කම කරපු මුල් කාලේ ඒක මටත් අලුත් අත්දැකීමක්, අලුත් දෙයක්. ඒක මටත් හරි නුහුරුයි. අපි කොච්චර ඒක ඕකේ කියන්නේ මෙහෙමයි. දැන් අපි කොච්චර මානසික කාන්තාවක් වුණත් ශාරීරිකව කාන්තාවකට හුරු වෙලා තිබුණ නැහැනේ. අවුරුදු ගාණක් තිස්සෙම මම පිරිමි ඇඟකට තමයි මේල් බොඩි එකකට තමයි මම හුරු වෙලා තිබුණේ. ඉතින් එතකොට
හදිසි එක රැයම පියවරු දෙකක් කියන්නේ වෙනස්ම අත්දැකීමක්. ඉතින් ඒකට මමත් හුරු නැහැ ඒ වෙනකොට. සහ මට තිබුණ ප්‍රශ්නයක් මම මේක කිව්වොත් ගෙදරින් කොහොම රියැක්ෂන් එකක් තියෙයිද? සහ ගෙදරට යන්නේ මම මේකප් නැහැ. කොණ්ඩෙ ගැට ගහගෙන ලොකු ෂර්ට් එකක් ඇඳලා ඩෙනිම ඇඳලා තමයි යන්නේ. ඉතින් යනකොට මට ප්‍රශ්නයක් තිබ්බා දැන් මම මේක කිව්වොත් සහ මම මේක පේන විදිහට ඇඳගෙන ගියොත් මට ගෙදර යන්න හම්බ වෙන්නේ නැහැ. මං ජීවිතේ කොයිම වෙලාවකත් මට උමනාව තිබුණ නැහැ දනු ගෙදරත් එක්ක තියෙන සම්බන්ධතාවය නවත්තන්න. උච්චර රණ්ඩු වෙන්න ඕනේ කියලා තිබුණේ නැහැ. ඒ කියන්නේ රණ්ඩු වෙලා තියෙනවා ගුටි කාලා තියෙනවා මොප් එකක් කැඩෙන්න ගුටි කාලා තියෙනවා. එතකොට ප්ලාස්ටික් බාල්දි විසි වෙලා එලා ඔලුව හැදලා තියෙනවා. ඉතින් ඒ වගේ රණ්ඩු ගිහින් තියෙනවා නැත්තේ නැහැ. දෙවනත් වෙන කෑ ගහගෙන තියෙනවා නැත්තේ නැහැ. හැබැයි කොයිම වෙලාවකත් ඒගොල්ලන්ගේ පැත්තෙන් ඒගොල්ලෝ 100%ක් මාවත් ඇරියෙත් නැහැ. මම 100%ක් ඒගොල්ලන්වත් ඇරියෙත් නැහැ. යම් කිසි දුරස්ත භාවයක් තිබ්බා. අපි ඈත් වුණා ලඟ වුණා කොයිම වෙලාවකත් අපි අපේ බැඳීමට අපේ තිබ්බ ඒ ආදරයට තිත තිබ්බේ නැහැ. ඔය කවදාවත් හිතුවේ නැද්ද අද මට පිරිමි ළමයෙක් වගේ ජීවත් වෙන්න ඕනේ කියලා. මේ ඔක්කොම අතහැරලා නිකන් කොණ්ඩේ කපලා කොල්ලෙක් වගේ ආයෙත් පාරේ වහින්න ඕනේ කියලා. නෑ. කවදාවත් හිතුවේ නැහැ. කවදාවත් වට මේ වගේ සර්ජරි එකක් කරන්නකොට හිතුවද එක දවසක් මගේ ඔළුවේ මේක වෙන විදිහට මම හිතන්න පටන් ගත්තොත් මම මොකද කරන්නේ? ඒ වගේ බයක් තිබෙන්නේ නැහැ. කවදාවත් නැහැ. මෙහෙම දෙයක් තියෙනවා. මම රිවර්සල් සර්ජරි කියන්නේ අමාරු වෙන්නේ. ඔව්. මෙහෙම දෙයක් තියෙනවා. මගේ ජීවිතේ තීරණයක් ගන්න කලින් මම කීප වතාවක් හිතනවා. ඒ වගේම මගේ කිට්ටුම පුද්ගලයන් දෙතුන් දෙනෙක් ඉන්නවා මම කතා කරන. උපදෙසුත් ගන්නවා. නම් මෙහිම අදහසක් තියෙනවා. කරොත් මොකද හිතන්නේ? ඒ වගේ දේවල් මම අහනවා. හැමෝගෙම නෙමෙයි. බොහෝම සමීප දෙන්නෙක් නැත්තම් තුන් දෙනෙක්. හැබැයි අඩිය තිබ්බට පස්සේ මම අයි කවදාවත් ඒ ගැන දශමකින්වත් හිතන්නේ නැහැ. ආයි ආපස්සේ හැරිලා බලන්නෙත් නැහැ. භූමි ළඟදී ඔයා ක්ලබ් එකකට ගියා. එතන ඔයාට ඉන්න බෑ කියලා කිව්වා. ඒක කොළඹ වටේම ගියා සෝෂල් මීඩියා එකේ. ඒකේ ලොකු සපෝට් එකක්. ඒ කියන්නේ ට්‍රාන්ස්ජෙන්ඩර් කමියුනිටි වෙනුවෙන් කතා කරන්න එක. ඔයා කියන්නේ මේ මොහොතේ ඔයා මොකද හිතුවේ? ඔයා රණ්ඩු වුණා. මම දැක්කා ඔයාගේ අම්මගේ ගතිය පොඩ්ඩක් එළියට ආවා. ආව ඇතුළට යන්න එපා කියලා කිව්වා. මම ඒ දැක්කා ඒ වීඩියෝ එක. හැබැයි ඒක ඔයා පෙන්වන්න දෙයක්. ඔය ඇඟේ එළියට ආපු ඉමෝෂන් එක. හැබැයි ඇතුලේ ෆීල් කරන්නේ වෙන ඉමෝෂන් එකක්. ඒක ගැන කියන්නේ. ඇත්තටම මේ සාමාන්‍යයෙන් මම ඔය වගේ ආගියුමන්ට්ස් වලට යනවා හරි මඩුයි. බොහොම කලාතුරකින් යන්නේ. කවුරු හරි මාව රිජෙක්ට් කරනවා නම් ඉස්සර රියැක්ට් කරා ඔය විදිහට. මුල් කාලේ ගොඩක් මාව රිජෙක්ට් කරනවාද ඒක දේවල් වලින්? වෙලා තියෙනවා. අර කියනවනේ ජීවිතේ මේ මම ඉගෙනගත් එක පාඩමක් තියෙනවා දනුව. Rejection is the most powerful motivation. ප්‍රතික්ෂේප වීමම තමයි පුද්ගලයාගේ ජීවිතේ තදින්ම දිරිමත් කරන දේ වෙන්නේ. ඒක මම ඇත්තටම මේ චැලෙන්ජ් එකක් හිටියට ගන්න ගෑණියෙක්. ඒ දවස්වල ඉඳන්ම රිජෙක්ෂන් එකක් තියෙන්නේ කොතනද? ඉතපන් දෙන්නම් කියන තැන තමයි මම ඉන්නේ. ඔතනදී ගොඩක් ඇත්තටම මම ප්‍රතිචාර දක්වන්න හේතුව ගොඩ දවසකට පස්සේ මම මගේ සෝල්මේට් කියලා කිව්වොත් මං හිතන්නේ මම නිවැරදි. මගේ හොඳ යාළුවෙක් මගේ ජීවිතේට ගොඩාක් කිට්ටු පුද්ගලෙක්. දෙක අපි එළියට ගියා. ගිහිල්ලා මොකද මං ටිකක් අවුලෙන් හිටපු කාලයක්. ඒ දේවලුත් එක්ක හිටපු ඒ පීඩනයත් එක්ක පොඩක් එළියට ගිහිල්ලා චුට්ටක් මනස නිදහස් කරගැනීමේ උවමනාව තමයි අත්තර මෙතන තිබුණේ. ඉතින් හිතන්න තමන් ඇතුළාන්තයෙන් වෙනමම අරගලයක ඉන්නකොට වෙනමම පීඩනයකට ඉන්නකොට එතනින් නිදහස් වෙන්න යනකොට එක මිනිසෙක් තමන්ට කනට ගහනවා වගේ කියනවා උඹගේ පෙනුම හින්දා උඹව ඇතුළට දාන්න බෑ කියලා. එතකොට මම හිතනවා මොකද්ද මගේ පෙනුමේ තියෙන ප්‍රශ්නේ? මම භාගයට ඇඳගෙන ගිහිල්ලත් නැහැ. මං හිතනවා මං එදා කැතට හිටියෙත් නැහැ කියලා. මම විශ්වාස කරනවා මිනිස්සෙට මගේ මූණ දිහා බලන තරම් කැතක් නැහැ කියලා මගේ. ඉතින් එහෙම තියෙනකොට මිනිස්සෙක් කියනවා නම් ඔබගේ පෙනුම හින්දා උඹට යන්න දෙන්නේ නැහැ කියලා.
ඒක නිකන් හරි අමාරුන එක දරා ගන්න. ඒක කිසිම හේතුවක් දෙන්නෙත් නැහැ මොකද්ද පෙනුමේ තියෙන වැරද්ද කියන එක. ඔව් හොඳට නටනවානේ. මට හොඳට ඩාන්ස් කරන්න පුළුවන්. ඔව් බොනවද? යම් තාක් දුරකට. එහෙනම් ඇයි ඔය ක්ලබ් එකට යන්න දුන්නේ නැත්තේ ඒගොල්ලෝගේ මෝඩකම? මම දන්නේ නැහැ එතන ඇත්තටම තිබ්බ එතන ප්‍රශ්නේ. ඕනේ ඔය දෙක විතරයිනේ. ඔයාලට කන්න පුළුවන්, බොන්නත් පුළුවන්, නටන්න පුළුවන්. නටන්නත් පුළුවන්. වෙන මොකක්ද ඕනේ? නොමිලී නෙවෙයිනේ වාගේ. ඒත් නෙමෙයි. ඉතින් ඇත්තටම එතන ඊට පස්සේ වෙනමම දැන් මේ සිද්ධිය උනාට පස්සේ දනු හරි තවත් හරි මේ ලැජ්ජාශීලී කරුණ කියන්නේ මේක සමහර පුද්ගලයෝ දැන් මේක සමහර ගොඩ දෙනෙක් අපිට මට සහයෝගය දක්වන්න මගේ මිත්‍රයාට සහයෝගය දක්වන්න ගොඩ දෙනෙක් මේක ෂෙයා කරා මේක වෙනුවෙන් කතා කරා ඒ වගේ අවස්ථාවක කීප දෙනෙක් මේක තමන්ගේ පුද්ගලික වාසියට හරවගත් අවස්ථාවලුත් තිබ්බා එක්ක තමන්ව ප්‍රමෝට් කරගන්න නැත්නම් තමන් විශ්වාස කරන තමන් කැමති දේශපාලන පක්ෂයට ප්‍රමෝෂන් එකක් දීලා අනිත් පක්ෂයට පාර ගහන්න එතකොට ඒකේ කියවිච්ච සමහර පුද්ගලයන්ගේ නම් තිබුණා ඒ පුද්ගලයන්ට අපහාස කරන්න මේක හරි ලස්සනට පාවිච්චි කරා ඉතින් ඒක මේ හරි මන් දකින විදිහට පහත් වැඩක් මොකද එතන හිටපු මානසික පීඩනය සහ ඒ අවස්ථාවට මුහුණ දීමේ ඒ බැරෑරුම් හැඟීමේ දන්නේ අපි විතරයි. සමහරු කියන්න ගත්ත මේක ඒ රාත්‍රී සමාජ ශාලාවේ මට මුදල් ගෙවලා අපි මේක වොමනාවෙන් කරා කියලා ඒක නම අප් කරන්න. ඉතින් මම කියන කෙනාව කවදා මුදලට ගන්න බෑ. මුදල කියන දේට මම නැමෙන්නෙත් නෑ කවදාවත්. හැබැයි ඔයාට එන්න ඇතුළට යන්න පා කියපු එක්කෙනා ඔයාත් එක්ක Facebook එකේ ෆ්‍රෙන්ඩ් කෙනෙක්. අවුරුදු ගානක ඉඳලා. එයා ඔයාත් එක්ක ෆ්‍රෙන්ඩ් උනේ මොනවටද? දන්නවද ඔයාව? දන්නේ නැහැ. සාමාන්‍යයෙන් සමහර පුද්ගලයෝ ඉන්නවනේ හරි ලස්සනට අප්‍රෝච් කරනවා. අප්‍රීෂিয়েට් කරනවා වගේ වැඩ අගය කරනවා. ඒ වගේ තමයි එයා ෆ්‍රෙන්ඩ් උනේ. මුල් කාලේ මං හිතන්නේ මේ පුද්ගලයා මගේ ලිස්ට් එකට ඇතුල් වෙන්න ඇත්තේ 2013 2012 වගේ කාලවල. එහෙනම් එයා ඔච්චර බලලා because ඔයා ගැන මොනවද දන්නේ නැත්නම් එයාට එහෙම දෙයක් කියන්න උමනාවක් නැහැ. ඒක මූණටමත් කිව්වා මම මෙයාව අඳුරනවා එහෙම ප්‍රශ්නයක් නෙමෙයි මේක තියෙන්නේ අපිට මේ ඉහලින් දැනුම් දීලා තියෙන කියනවා ඉහලින් කියනවා අපිට එහෙම දෙයක් අපි කියලා නැහැ කියලා. ඉතින් ඔතන හරි ලොකු ප්‍රශ්නයක් තිබුණා මොකද්ද ඇත්තටම හේතුව කියන එක. දැන් තව එකක් තියෙනවා. දැන් ගොඩක් මිනිස්සු ඔයාලට ලියනවා ඇති. Facebook එකේ Instagram එකේ අහනවාද වාගෙන් ඔයා මේ ඉරාජ අහන්නේ questions වගේ දේවල්. ඇත්තටම මේ ඉරාජහන ප්‍රශ්න හොඳයි දවසේ එදිනදා මට එන chat එක ගත්තාම ඒක බොහොම සංවරයි. ඉතින් අනිත් එක ඇත්තටම ඉරාජ ඇහුවේ ඉරාජ්ට තියෙන ප්‍රශ්නත් වෙන්න පුළුවන්. මම දැක්ක ෂූට් එක අතරමැද ඉතින් ඒගොල්ලන්ගේ ප්‍රෝග්‍රෑම් ඩිරෙක්ටර්ත් ඇවිල්ලා කනට කුටු කුටු කරලා ප්‍රශ්න අහන්න කියලා කියනවා. ඒ කියන්නේ ඒගොල්ලෝගේ ඔළුවේ තියෙන දේවල්ුත් ඔයාලට කියනවා. ඇත්තටම මේවා සමාජ ප්‍රශ්නද කියන එකත් මට ප්‍රශ්නයක් තියෙනවා. මොකද සමාජ ඒක තව ප්‍රශ්නයක්. තව ප්‍රශ්නයක්. ඉතින් මේ දැන් බලන් ගියාම මේ ඉරාජ් අහන ප්‍රශ්න හරි ඩීසන්ට්. මේ අහන ප්‍රශ්නත් එක බැලුවම ඔයාගේ ෆෝන් එකේ වල කියන්න දෙකක් හරි කියවන්න පුළුවන් නම් මොන අතර තියෙනවද? විශේෂයෙන්ම ඉස්ලාම අහන්නේ ට්‍රාන්ස්ද කියන එක. රයිට්. ඒතකොට දැන් ඔළුවේ තියෙන ට්‍රාන්ස් කිව්වම සම්පූර්ණ සර්ජරිස් ඔක්කොම කරගෙන මත් මනුස්සය තමයි ට්‍රාන්ස් කියන්නේ කියන එක. හැබැයි සමහර කට්ටිය ඉන්නෝනේ දෙකම ආස කට්ටිය. අර ඩර්ටි ෆැන්ටසිස්. ඒවා එන්න කලින් ඉස්ලාම අහන්නේ උඩටත් ඕනේ පල්ලයටත් ඕනේ ඒක වෙනස් විදිහටත් ඕනේ සාලෙත් ඕනේ ස්තෝප්වත් ඕනේ පිළිකන්නත් ඕනේ. ඉතින් මේ ඉස්ලාම අහන්නේ ට්‍රාන්ස්ද. ඔව්. ඔක්කොම සර්ජරිස් කරලාද? ඒකට උත්තරයක් දුන්නාට පස්සේ කොහෙන්ද හදාගත්තේ? සයිස් කීයද? ඊට පස්සේ ඔක්කොම උත්තර ආවට පස්සේ ඔන්න ඊට පස්සේ අර ඩර්ටි ෆැන්ටසීස් එනවා. ඒක තමයි ඉතින් දැන් මං හිතන්නේ. හැබැයි ගොඩක් කොල්ලෝ දැන් අපි හිතන්නේ නිකන් ඒගොල්ලෝ මාර ස්ට්‍රේට් ඒ වගේ ඉන්න කොල්ලෝ තහනවාද ආගාව දෙකම තියෙනවද කියලා. ඔව්. හැබැයි ඒක එළිය කතා කරන්නේ නෑ නෑ ඒක නෑ මම කිව්වේ ඩර්ටි ෆැන්ටසීස් අපි මෙහෙමනේ අපි කවදාවත් අපේ සෙක්ෂුවල් ෆැන්ටසීස් ගැන අපි එළිපිට කතා කරන්නේ නැහැනේ. ඒවා හරි ලෝකෙට එකක් ඇතුළට එකක් ඒ වගේ දේවල් තියෙනවා.
ඔයාට ආදරේ කියන දේ හොයන්න අමාරුයිද මේ ලංකාවේ? මම හිතන්නේ අපේ මිනිස්සු ආදරයට දෙලා තියෙන ඩෙෆිනිෂන් එක වැරදි කියන එක. දැන් මෙහෙමනේ දනෝ දැන් වෙලා තියෙන්නේ අපි ආදරය වෙනමම ඉමෝෂනල් එකක් කියලා අපි විශ්වාස කරනවා. අපි බලාපොරොත්තු වෙන එහෙම දෙයක්. හැබැයි අද වෙනකොට ආදරය කියන එක මේ ශාරීරික අවශ්‍යතාවයන් සපුර ගන්න මිනිස්සු පාවිච්චි කරන එක මෙතඩ් එකක්. free sex, sometimes financial benefits, මොකක් හරි ගනුදෙනුවක්. කකරි ගනුදෙනුවක්. තමන්ගේ තියෙන ඉන්සිකියුරිටි එක වහගන්න, තමන්ගේ තියෙන අනාරක්ෂිතභාවය, තමන්ගේ තියෙන අඩුපාඩු, තමන්ගේ තියෙන අවශ්‍යතාවයන් සපුර ගන්න තව මිනිස්සෙක් පාවිච්චි කිරීමක් තමයි අද වෙනකොට සමාජයේ ගොඩක් ආදරය කියන එක තියෙන්නේ. ඉතින් එතනදී ඔව් ඇත්තටම ලොකු අපහසුකමක් තියෙන ආදරයක් හොයාගන්න. දැන් කියන්න භූමි අද ඔයා ගොඩක් මේ ගැන කතා කරනවා. ට්‍රාන්ස්ජෙන්ඩර් කියන්නේ සබ්ජෙක්ට් එක දැන් භූමිගේ නමත් එක්ක ඒක එකතු වෙලා. ලංකාවේ ඒ කියන්නේ මොනවාතර ඒ ගැන තියෙනවා නම් භූමි දෙන්න කියමු. භූමිත් ඒ කතා කරමු. භූමි ආමු. ඒ වගේ දේවල් වෙලා තියෙන්නේ. ඒක හොඳ දෙයක්ද නරක දෙයක්ද දෙපැත්තම තියෙනවද මොකද හිතන්නේ? ඒක ඇත්තටම දෙපැත්තක් තියෙනවා. එතන තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි එකම විසඳුම, එකම මුහුණ, එකම කෙනා මම වීම. ඒක පීඩනයක් හැතරම. ඒ කියන්නේ දැන් හැම වෙලාවකම මේ වගේ ඉන්ටර්විව් එකක් ගිය වෙලාවක ගොඩක් ළමයි කතා කරනවා. ඉතින් මම සාමාන්‍ය මිනිසෙක්නේ. එතකොට මට හැන්ඩල් කරන්න පුළුවන්, මට ඒක මේවා කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. එකක් දෙකක් හරි මිස් වුණොත් එහෙම ඉතින් එතනින් එහාට ආයෙත් මම නරක ගෑනේ. එතකොට දැනට මගේ Facebook එකේ ඉන්න ෆ්‍රෙන්ඩ් ලිස්ට් එක 5000යි. එතකොට මගේ ලිමිට් එක පැනලා. ඉතින් තාමත් රික්වෙස්ට් එනවා. ඉතින් ඇක්සෙප්ට් කරේ නැති වුණානවත් අපි ලොකු ඔළුවෙන් ඉන්න හයි ක්ලාස් මිනිස්සුලු. ඉතින් එතකොට සමහරක් වෙලාවට දැන් රෑ 2-3ට කෝල් කරනවා. ඉතින් එතකොට හිතන්න ඕනේ මම මිනිස්සෙක් නේ. ඉතින් මට එතකොට රෙස්පොන්ඩ් කරන්න පුළුවන් විදිහක් තියෙනවනේ, සමහරකට බැරි වෙන්න පුළුවන්. ඉතින් එහෙම වුණාම මීඩියා වලට ඇවිල්ලා බොරු කියනවලු, ඇත්තටම සපෝට් කරන්න නැහැලු. ඉතින් ඒක එක පැත්තකින් වෙන ඩැමේජ් එකක්. එතකොට අනිත් එක හැමෝම මමම කරන්න ඕන, හැමදේම මමම කරන්න ඕන කියලා බලාපොරොත්තු වුණාම ඒක තවත් පීඩනයක්. ඉතින් මගේ පුද්ගලිකවම ගත්තම මගේ පැත්තට වෙන ඩැමේජ් එක වැඩි. හැබැයි තව කවුරු හරි ඉන්නවා නම් හොඳයි කියලා හිතන වෙලාවල් තියෙනවා. ඉතින් එක්කෝ මොකද හැමදාම මම මේ දේවල් කරන්න යන්නේ නැහැ. කවුරු හරි තව කෙනෙක් මේ වක්කින් බාර ගන්නවා. ඔයා දේශපාලන පැත්තට යන්න ආසාවක් තියෙනවා? 140ක කැමැත්තක් තියෙනවා, 60ක කැමැත්තක් නැහැ. අපි එහෙම යනවා. වැඩක් කරන්න පුළුවන් නම් යනවා. ඔයා ගියොත් කරන්න වැඩ මොකක්ද? හැබැයි මට දේශපාලනය ඇතුල් වෙන්න හම්බ වුණොත් කවුරු හරි හිතනවා නම් භූමි හරින්න එතකොට වැඩ කරන්න මේ ලිංගික සංක්‍රාන්තිකයන් වෙනුවෙන් නැත්නම් මේ ට්‍රාන්ස් අය වෙනුවෙන් විතරයි කියලා බොහොම කනගාටුයි. නෑ මගේ අරමුණ ඇවිල්ලා මේ ට්‍රාන්ස් විශේෂයි. ඒක මගේ අවධානය වැඩිපුර යනවා ට්‍රාන්ස් ඉෂුස් වලට. හැබැයි එහෙම කියලා මම ට්‍රාන්ස් ඉෂුස් වලට විතරක් වැඩ කරන කෙනෙක් නෙමෙයි. චයිල්ඩ් ඇබියුස්, ළමා අපචාර වලට යම් කිසි තැනක මට පුළුවන් නම් බහැලා වැඩ කරන්න, පාරේ හිටගෙන හරි කෑ ගහලා කරලා මම ඒකටත් දෙපාරක් හිතන්නේ නැහැ. එතකොට වැඩිහිටි මිනිස්සුන්ට යම් කිසි අසාධාරණයක් සිද්ධ වෙනවා නම් ඒ වෙනුවෙන් කටයුතු කරන්න ඕන නම් ඒකටත් මම කතා කරනවා. පරිසරය කවුරු හරි විනාශ කරනවා නම් මොන හරි ඒ වෙනුවෙන් කටයුතු කරනවා නම් මම ඒකටත් බහැලා වැඩ කරන්න කැමතියි. මොකද අවංකවම කියනවා නම් මේ කැමරා එකක් ඉස්සරහා කියනවා නෙමෙයි, ඒක කවුරු මගෙන් කොහේ යවුවත් පුද්ගලිකව කතා කරේටත් මම කියන්නේ මම මනුෂ්‍යත්වය වෙනුවෙන් කතා කරන කෙනෙක්. ඒ වෙනුවෙන් මිනිසෙගේ ජීවිතය හදලා එක දවසට එක මිනිසෙගේ මූණේ අවංක ලස්සන හිනාවක් අඩේ ගාලා මිනිසෙට ජීවිතේ අවංකම හිනාවක් මූණට ගේන්න පුළුවන් නම් අන්න ඒක තමයි මගේ අරමුණ. ඉතින් ඒ වෙනුවෙන් දේශපාලන වේදිකාවට මට යන්න පුළුවන් නම් අවස්ථාව ගන්න එක ගැන මම අර මම කිය I don't mind. හැබැයි මම හිතනවා ඊට වැඩිය දෙයක් මම දේශපාලන දැනටමත් කරනවා කියලා මම විශ්වාස කරනවා. එතන ඒක නැතුව. හැබැයි මේ කරන ටිකත් මම එතනට ගියොත් කරගන්න පුළුවන් බැරිද කියන එක මට කල්පනා කරනවා. මොකද
පාර්ලිමේන්තුව තුළ ගෑනුන් කොච්චර වචන නිර්වත් කරනවද? ලෝකයේ දිනපු කාන්තාවොත් එතනට ගියාම බලු වෙනවා. ඉතින් එහෙව් එකේ ගෑණියට ගරු කරන්න දන්නේ නැති දැන මිනිස්සෙක් හැටියට මම ගියා මට ගරු කරයි කියලා මට විශ්වාස කරන්න පුළුවන් උතන. මම හිතන්නේ. ඔයා ලංකාවේ ගොඩක් කට්ටියට දන්නේ නැහැ දැන් මේ breast implants නැත්නම් organ change surgeries කරන්න පුළුවන්ද කියලා. මේක ලොකු ප්‍රශ්නයක්. දැන් අද මට ওই වගේ question එකක් තිබ්බ මම වාගෙන් ආවොත් මට breast implant එකක් කරගන්න ඕනේ මම ගෑණියෙක් වෙන්න ඕනේ කියලා. කරගන්න පුළුවන්ද ලංකාවේ? යම් තාක් දුරකට ප්‍රායෝගිකව කරන්න පුළුවන්. කාගෙන්ද ඔය අහන්න පුළුවන්? මම දැනට කටයුතු කරනවා ලංකාවේ දැනට ට්‍රාන්ස් අය වෙනුවෙන් කටයුතු කරන ආයතන 3ක් තියෙනවා. ජාලාවන් 3ක් තියෙනවා. එයින් එකක එක්සිකියුටිව් ඩිරෙක්ටර් හැටියට මම කටයුතු කරන්නේ. එතකොට අනිත් ආයතන වලුත් සේවාවන් සපයනවා. නමුත් ඉතින් මම දන්නේ මගේ ආයතනය ගැන විතරනේ. ඉතින් එතකොට ඒ ආයතනයේ නම NTN කියලා අපි ෂෝට් ෆෝම් කියන්නේ. ඒක National Transgender Network ශ්‍රී ලංකා. සිංහලෙන් කියනවා නම් ශ්‍රී ලංකා ජාතික සංක්‍රාන්ති සමාජ බය පුද්ගලයන්ගේ ජාලය. දිගයි. NTN කියලා කියමු. NTN එකෙන් අපි දැනට සිස්ටම් එකක් හදලා තියෙනවා. ඕනම ට්‍රාන්ස් කෙනෙක්ට ඉන්ෆර්මේෂන් අවශ්‍ය නම් ඒක ලීගල් හෝ වේවා මෙඩිකල් හෝ වේවා නීතිමය පැත්ත සෞඛ්‍ය පැත්ත සමාජ වාතාවරණය පිළිබඳව මානසික සෞඛ්‍ය මේ කියන හැම පැත්තෙම තමන්ට අවශ්‍ය කරන සේවාවන් ලබා ගන්න කතා කරන්න පුළුවන්. ඒ වෙනුවෙන්ම විශේෂිත වෙච්ච දුරකථන මාර්ගයනුත් තියෙනවා. දැනට නම් මේ දවස්වල අපි ඔන්ලයින් සර්විසස් තමයි දෙන්නේ. ඉතින් ඔයාට අවශ්‍ය නම් ට්‍රාන්සිෂන් ප්‍රොසෙස් එක කියන්නේ මේ ලිංගික සංක්‍රාන්ති ක්‍රියාවලිය යන්නේ. ඒ සඳහා අවශ්‍ය සායනවලට වෛද්‍යවරුන් වෙත යොමු කිරීම අපි ඒ හරහා සිදු කරනවා. ඉතින් අවශ්‍ය කරන තොරතුරු ඇත්තටම වෙනම ඩේටාබේස් එකක් දැනට හදලා තියෙනවා. සහ ඉන්ෆර්මේෂන් ඩෙස්ක් එකක්. සහ ඒක මාසෙන් මාසෙට අලුත් තොරතුරු බලලා අපි ඒක අප්ඩේට් කරනවා. ඒ කියන්නේ එතකොට එතන තියෙනවා trans friendly salons, trans friendly plastic surgeons, psychiatrists, එතකොට තව අදාළ වෙන laser treatment යන්න පුළුවන් තැන්. ඒ හැම තැනකම තොරතුරු එක්රැස් කරලා අපි ඒක ගබඩා කරලා තියෙනවා. අවශ්‍ය කෙනෙක්ට කතා කරලා දැනගන්න පුළුවන්. සල්ලි ගොඩක් යනවද මේ ට්‍රාන්සිෂන් එකට? ඒක ඇත්තටම තමන්ගේ අවශ්‍යතාවය අනුව දනු. දැන් හෝමෝන ප්‍රතිකාර ලංකාවේ අපි දන්න විදිහට සහ අපි අහලා තියෙන විදිහට අපි දැකලා තියෙන ලංකාවේ නියමාකාර හෝමෝන ප්‍රතිකාර නැහැ තාම. තියෙන්නේ උපත් පාලන ක්‍රම. ඒ හරහා තමයි හෝමෝන ලබා දෙන්නේ. මොකද උපත් පාලන පෙතිවල එන්නත්වල යම්කිසි ආකාරයක ඊස්ට්‍රජන් හෝමෝනේ අඩංගු වෙනවා. ඉතින් හෝමෝන ප්‍රතිකාරවලට මාසෙට රුපියල් 3000ක් 3500ක් විතර ප්‍රමාණයක් යනවා පිරිමියෙක් වෙලා ඉපදලා කාන්තාවක් වෙනවා නම්. එතකොට කාන්තාවක් හැටියට ඉපදලා පිරිමියෙක් හැටියට තමන්ගේ ලිංගික සංක්‍රාන්තිය කරගන්න උන්ට මාසෙට දැනට රුපියල් 3000ක් වගේ ප්‍රමාණයක් යනවා. මොකද ඔවුන්ගේ හෝමෝන ප්‍රතිකාර මාසෙට දෙපාරයි ගන්න තියෙන්නේ. හැබැයි කාන්තාව පිරිමියෙක් වෙලා කාන්තාවක් වෙනවා නම් ඒක දිනපතා ගන්න ඕන පෙති තමයි තියෙන්නේ. ඉතින් ඒක ওই විදිහට තමයි යන්නේ. ඉතින් එතකොට පිරිමියෙක් වෙලා කාන්තාවක් විදිහට මාරු වෙන කෙනෙක්ට තමන්ගේ පියවර සකස ගන්න ඕන නම් ඒ සඳහා යම්කිසි අතිරේක මුදලක් යනවා. මොකද රජයේ රෝහල් වලින් සත්කම කිරීමේ හැකියාව තිබ්බත් අර ඉම්ප්ලාන්ට් එක පිටින් ගන්න ඕනේ. මොකද ඒක කොස්මැටික් සර්ජරි එකක්. ඒක හදිසි අවශ්‍යතාවයක් නෙමෙයි. ඉතින් ඒක නිසා ඒ වගේ අවස්ථාවන් වලදී පිටින් දේවල් ගන්න සිද්ධ වෙනවා. එතකොට සමහරක් වෙලාවට ලංකාවේ සමහර වෛද්‍යවරු අවසාන සත්කම කරනවා කියලා කියනවා. නමුත් සාර්ථක සත්කමක සාක්ෂි අපි ගාව නැහැ. දැනට කරලා තියෙනවායි කියන සත්කම් වල යම්කිසි ප්‍රමාණයක කන්ෆ්ලික්ට්ස් ව්‍යාකූලතාවයන් තියෙනවා. ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒක නිසා මම නිර්දේශ කරන්නේ නැහැ. අපි යොමු කරන වෛද්‍යවරයෙක් ඉන්නවා, යොමු කරන රෝහලක් තියෙනවා බැංකොක් නගරේ. ඉතින් අපි එහෙට තමයි රිෆර් කරන්නේ. දැන් ට්‍රාන්ස් කමියුනිටි එක එක යුනිටි එකක් තියෙනවා. යම් තාක් දුරකට. මොකද අපි මෙහෙම දෙයක් තියෙනවා. ඕනම රටක යම්කිසි පොදු අරමුණකට එනවා කියලා කියන්නේ. එතන ප්‍රායෝගික ප්‍රශ්න තියෙනවා. මොකද අපි හැමෝටම අපි ගමන් කරන මාර්ගයේ වෙන වෙන න්‍යාය පත්‍රයන් තියෙන්න පුළුවන්.
ජෙන්ඩාස් තියෙන්න පුළුවන්. එතකොට අපි දැන් උදාහරණයකට ගත්තොත් අපි දෙන්නම නිවේදකයෝ දෙන්නෙක් කියමුකෝ. එතකොට අපි දෙන්නටම එකම වැඩසටහනක් කරන්න දෙනවා. හැබැයි ඔයාගේ විලාසය වෙනයි මගේ විලාසය වෙනයි. එතකොට එතනදී ඒ වැඩසටහන කරන මුල් කාලය ඇතුළත අපි අතර ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. හරි ඔයාගේ ස්ටයිල් එකට මම ගැලපෙන්නේ නැහැ, මගේ ස්ටයිල් එකට ඔයා ගැලපෙන්නේ නැහැ. එතකොට ඒ දේවලුත් එක්ක අපි හැබැයි යම්කිසි අවස්ථාවකදී අපි දෙන්න යම්කිසි එකඟත්වයකට එනවා. අපි දෙන්න යම්කිසි තේරුම් ගැනීමකට අන්ඩර්ස්ටෑන්ඩින් එකකට ඇවිල්ලා අපි දෙන්න එකඟතාවයකට එනවා. මොකද අපි දෙන්නගේ එතකොට අරමුණ වෙන්නේ දවසේ අවසානයේ වැඩසටහන ලස්සනට කරන්න. ඒතකොට ඒක ලස්සනට කරන්න නම් අපි දෙන්නම එකම විදිහට හිතන්න පතන්න එකම විදිහකට වැඩ කරන්න පටන් ගන්න ඕනේ. ඉතින් ඒ වගේ තමයි මමත් හිතන්නේ මේ කමියුනිටි එකත් අපි වැඩ කරනකොට විවිධ පුද්ගලයන්ගේ විවිධ ආකල්ප තියෙන්න පුළුවන්. විවිධ න්‍යාය පත්‍රයන් ඇජෙන්ඩාස් තියෙන්න පුළුවන්. ඉතින් යම් තාක් දුරකට පොදු අරමුණක් කියනකොට අපි හැමෝම එකට එකතු වෙලා කටයුතු කරනවා. හැබැයි අපි යන මාර්ගයන් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඔව් ඒක සමහරක් අවස්ථාවන් වල බොහෝ අවස්ථාවන් වල අපි එකට කටයුතු කරනවා එකමුතුකමක් තියෙනවා. යම් අවස්ථාවල යම් ප්‍රායෝගික ගැටලුත් තියෙනවා. ඔක තමයි ඉතින් ඇත්තම තත්ත්වය. භූමි කියන්නේ මම හිතන විදිහට අයන් ලේඩි කෙනෙක්. හැමදාම එයා හිතන්න දේ කියන්නේ කෙනෙක්, හිතන්න දේ කරන්නේ කෙනෙක්. හරිද වැරදි කියලා පස්සේ හිතන්නේ. හැබැයි කොහොමද ඒක කරනවා. මම යාව දැන් ගොඩක් අවුරුදු කීපයක් දන්නවා. මම යාව පාර්ලිමේන්තුව හම්බුනේ මූවි එකක් කරලා මුහුරත් සෙරමනි එකේ මම දැක්ක එන්ට්‍රන්ස් එකේ ලස්සනට සුදු සාරියක් ඇඳගෙන හිටියා. මම ඇත්තට හිතුවේ මොඩල් කෙනෙක් කියලා. මාර ලස්සනයි. අද වෙනකන් අපි රංගපාලක් තියෙනවා ඒකට. ගොඩක් වැඩ කරලා තියෙනවා. හැබැයි එකක් මම කියන්න පුළුවන්. ඔයා ගොඩක් කට්ටිය වෙනුවෙන් කතා කරනවා. ඒක ඔයාට තේරෙන්නේ නැහැ. හැබැයි ගොඩක් කට්ටිය ඔයාව පෙන්නලා ගෙදර කියනවා මමත් මේ වගේ කෙනෙක් මට chance එකක් දෙන්න මේ ලෝකේ ජීවත් වෙන්න. මාවත් ඕගොල්ලෝගේ පවුලේ එක්කෙනෙක් විදිහට හිතන්න. මම මේ පොඩ්ඩක් වෙනස් වුණා කියන්නේ මම ඕන කමින් නෙමෙයි. අනිවාර්යයෙන්. අපි ඉපදින්නකොට අපි හිතාගෙන ඉපදින්නේ මම ට්‍රාන්ස් කෙනෙක් වෙන්න ඕනේ කියලා. ගේ කෙනෙක් වෙන්න ඕනේ කියලා. නැත්තම් මම ගොට වෙන්න ඕනේ, සුදු වෙන්න ඕනේ, දෙමළ වෙන්න ඕනේ, සිංහල වෙන්න ඕනේ කියලා හිතන්නේ නැහැ. අපි හිතන්නේ මේ ලෝකේ ජීවත් වෙන්න ඕනේ කියලා. අනිවාර්යයෙන්. ජීවත් වෙන්න ඉඩක් දෙන්න. ඔච්චර අපිට කියන්න පුළුවන් නේද? ඒක දනු මම පොදුවේ විශ්වාස කරන එක දෙයක් තියෙනවා මගේ ජීවිතේ. අපි හැමෝම මේ ලෝකෙට නිකන් ජීවිතයක් ගත කරලා යන්නේ නැහැ. දෙවියන් හෝ වේවා, දෛවය විසින් හෝ වේවා අපි විශ්වාස කරන අපි අපේ දැතන මම විශ්වාස කරන විදිහට දෙවියන් විසින් මට යම්කිසි මෙහෙයුමක්, ටාස්ක් එකක්, මිෂන් එකක් දීලා දෙවලා තියෙනවා මහිට. එතකොට මේ ලෝකෙට ආපු මගේ රෙස්පොන්සිබිලිටි එක මගේ චොයිස් එක මම මේ මිෂන් එක ගන්නවද නැත්නම් මේ මිෂන් එක පැත්තකට දාලා අනිත් කියන සාමාන්‍ය ජීවිතේ මම ගත කරනවද කියන. ඉතින් මම මිෂන් එක ගත්තා. හැබැයි සාමාන්‍ය කියන ජීවිතේට මේක ත්‍රිල් එකක් තියෙනවා. මේකේ වෙනමම ෆන් එකක් තියෙනවා. ඒක හරි කියන්නේ ඔව් අර මිනිස්සෙක් Tamanට චැලෙන්ජ් කරනකොට ඒ චැලෙන්ජ් එක හරි ඕකේ I love the challenge කියලා ඒ චැලෙන්ජ් එක බාර අරගෙන ඒකට වැඩ කරනකොට ඒක ඔයාගේ ජීවිතය වෙනමම ලෙවල් එකකට අරන් යනවා. ඒක Tamanටත් හොඳයි සමාජයටත් හොඳයි. ඉතින් මම විශ්වාස කරනවා ඒක තමයි හැමෝම තමන්ගේ හදවතට තට්ටු කරන්න ඕනේ. තට්ටු කරලා අහන්න ඕනේ. මොකද්ද මම ඉපදිච්ච අරමුණ? මට මොකද්ද මේ සමාජයට දීලා ඔහේ මැරුණා ඉපදුනා ඉගෙන ගත්තා රස්සාවක් කරා කසාද බැඳ ළමයි හැදුවා කෑබුවා මැරුණා කියන විදිහට යන්නේ නැතුව මේ ලෝකෙන් යනකොට මිනිස්සෙගේ මෙතන ජීවත් වෙන්න ඕනේ. ඒක මගේ ජීවිතේ තියෙන අරමුණක්. ඒක මං අනුගමනය කරන දෙයක්. ඔයා හිතනවද ඔයා ෆේමස් කියලා? නෑ. මම ප්‍රසිද්ධයි කියලා හිතන්නේ. මං හිතනවා මම ජනප්‍රියයි කියලා. very good. භූමි බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. මම ඔයා කරන්න වැඩ වලට මම ගොඩක් රෙස්පෙක්ට් කරනවා. මේ ෂෝ එකට ආවටත් බොහොම ස්තුතියි. මේ වගේ ඕපන්ලි කතා කරලා එකටත් බොහොම ස්තුතියි. Thank you. කවදාවත් ඔය කොණ්ඩේ කපන්න එපා. ගෑනු ළමයිටත් නේ ඔය වගේ ලස්සන කොණ්ඩේ. බොහොම ස්තුතියි.